තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි සූදානම් වන්නේ අපේ යෝන් තක්සලාව නැත්තම් තරුණ හිතට බුදුදහම කොයි ආකාරයෙන්ද ගලපාගත යුත්තේ කියන වැඩසටහනත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔක්කොටම කලින් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා. මොකද පහුගිය සතියේ වැඩසටහන සහ ඊට දැක්වූ ධනාත්මක ප්‍රතිචාර වලින් මම තේරුම් ගත්ත එක කාරණාවක්. ඒ තමයි මේ තරුණ හිතකට වුණත් හරි දෙයක් වැට්ටුවොත් ඒ හරි දේ ඔළුවට බහිනවා කියන එක. ඇත්තට මේක අපිටත් ටිකක් හොඳ මොටිවේෂන් එකක් මේ ප්‍රෝග්‍රෑම් එක. මොකද මම මෙච්චර කාලයක් කරපු නැති දේ පොඩි ළමයින්ට බණ කියපු. මම ටිකක් නිවන් දකින්න බලාගෙන ඉන්න අයට බණ කියපු එක තමයි කරේ. හැබැයි ඒකින් ලැබිච්ච අතිරේක වාසියක් තමයි අතිරේක ලාභයක් තමයි මේ තරුණ හිත් ටික බණහන් යොමු වීම. ඇත්තටම ඒ දේශනා අතර ගත්තත් වැඩිපුර අවුරුදු 25 35 අතර බණහන පිරිස තමයි සාමාන්‍ය YouTube channel එකේ හැමතැනම වැඩි. ඒ නිසා තමයි අපි තීරණය කරේ මේ අයාලේ යන තරුණ ජීවිතවලට එක යන්න පුළුවන් මාවතක්. එක පාරක් පෙන්නලා ඒ පාර දිගේ අපිත් එක්ක අපිට පුළුවන් තරම් කාලයක් ඇදගෙන යන්න තමයි අපි මේ වැඩසටහන ලෑස්ති කරේ. ඒ නිසා අද දවසෙත් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබ දන්නවා අපි පහුගිය සතියේ වැඩසටහන ඇතුලේ කතා කරා අධ්‍යාපනය පිළිබඳව. මම මේ අධ්‍යාපනයේ වටිනාකම තරුණයෙක් විදිහට අපි ලබා ගත යුතු දේ පිළිබඳව අපි කතා කිරීමක් කළා. ඒතර අද දවසේ මම යොමු වෙනවා ටිකක් වෙනස් පැතිකඩකට. ඔයගලන්ගේ ප්‍රශ්න ඔක්කොම ඇනලයිස් කරලා තියෙන්නේ ඇත්තටම. මම ඔයගලන්ගේ ප්‍රශ්න ඔක්කොම Google form එකේ ඇනලයිස් කරලා එකට එකකට උත්තරයක් දෙනවට වඩා මුලින්ම අපි සාර්ථක පදනමක් දාගන්නේ කොයි ආකාරයෙන්ද? ඒ පදනම ඇතුලේ අපිට විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් තිබුත් අපි ආයෙ කතා කරමු. ඒක තමයි මේ වැඩසටහන යන්නේ. නැත්නම් ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම දවසක් දාගන්නම්. හැබැයි අපි වැඩසටහන දෙකක් තුනක් ගිහිල්ලා මේ පදනම වැටුණාට පස්සේ මේ පදනමෙන් අපිට තේරෙන්නේ නැති කොටස කොයිමද වෙන්නේ කියන එක ඊට පස්සේ අපි කතා කරමු. මම ඔබට කතා කරේ පහුගිය සතියේ අධ්‍යාපනය පිළිබඳව. ඒ අධ්‍යාපනයේ අපි පොඩ්ඩක් ලියාගෙන යමු. අධ්‍යාපනය කතා කරා. අධ්‍යාපනය තමයි අපේ පළවෙනි මාතෘකාව උනේ. ඒත් මම මේකදී ඔයගලන්ට කියලා දුන්නා කොහොමද නැකිට ලලු ගසලා දාල්පු අර ෆීනික්ස් කුරුල්ලා වගේ කොහොමද මේකෙන් අපි ප්‍රයෝජනයක් ගන්න කියලා. මේක පිළිබඳව අපි තවදුරටත් කතා කරමු. තවදුරටත් ප්‍රශ්නෙද්දි එකම දේ ફોකස් කියන එක තමන්ට තියෙනුනේ අවධානය කියන එක සහ උනන්දුව උමනාව අපිට තියෙන්න ඕනේ. ඒ උනන්දුවයි උමනාවයි අවධානයයි තිබ්බොත් මේ තරුණ කාලෙදි කරගන්න පුළුවන් දේ මේකටම අවධානය යොමු කරලා කරොත් මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න ඔබට පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ අධ්‍යාපනය දෙන්නේ කවුද? කියන්නේ අධ්‍යාපනයෙන් අපිට අවුට්පුට් එක මොකක් විය යුතුයිද? අන්න ඒක හරි වැදගත්. ශිෂ්‍යයෙක් පොඩි කාලේ ඉඳන් මොන්ඩිසෝරි ඉඳන් හික්මෝල මේකේ අවුට්පුට් එක. මේකට කියනවා මේ විද්‍යා දදාති විනයන් කියලා. එහෙම තමයි කියලා තියෙන්නේ විද්‍යා දදාති විනයන්. විද්‍යා කියන්නේ මේ ශිල්පය. මේ විද්‍යාව මේ අධ්‍යාපනය අපිට දෙන්නේ අහගන්න කවුද කියලා මේ හික්මුණු මිනිස්සෙක්ව. හික්මුණු මිනිසෙක්. මෙයා තමයි අපේ පරමාර්ථය. මේවා එක එක රටවල් වල අධ්‍යාපන සිස්ටම් එක වෙනස් නිසා සමහර රටවල් වල අධ්‍යාපනයේදී හික්මුණු මිනිස්සෙක් හම්බෙන්නේ නැහැ. සමහර රටවල් වල අධ්‍යාපනයේදී හික්මුණු මිනිස්සෙක් හම්බ වෙනවා. අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය නම් ඇත්තටම මගේ දැක්මට අනුව පුද්ගලික හික්මුණු මිනිස්සෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමවේදයක් නැහැ. තියෙන්නේ ලෝකෙ දියුණු රටවල් දිහා බලලා ඒ දියුණු රටවල් ගැන හීනයක් මවලා ඒ හීනෙට යන්න හදන රොබෝලා පිරිසක්. ඉතින් මේකෙදි ඇත්තටම ඔවුන්ට අල්ලන්න බැරි. දැන් උදාහරණයක් අපේ රටේ මිනිස්සු ගොවිතැන කියන එක දන්නේ නැහැනේ. වගාව කියන එක දන්නේ නැහැනේ. අද අපේ රටේ තියෙන තේවතු ගොඩක් කරන්නේ මේ පිට රටවල් වල මිනිස්සු වර්ග විදේශිකයන්ට තමයි තේවතු ගොඩක් ආйти. අපේ අය කරන්නේ ඒ වගේ කම්කරු රස්සාව. තේ දළු නෙලන එක. වතුර දාන්නේ. අන්න ඒ වගේ ඒකේ කම්කරුව මිසක් අපිට දැන් මේ අපිට තේවතු තියෙනවා කියලා උදන් අනන්න එන්න එපා. අපිට තේවතු නෑ ගොඩක්. බහුතරයක් පිටරට සමාගම් වලින් ඒවා අරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් ඒ තමයි අපේ රටේ අපේ ඇතුලේ අපේ තියෙන සිස්ටම් එක. අපේ රටේ මිනිස්සෙක් දැන් උදාහරණයක් khනිජ වැලි සංස්ථාව. මම උපමාවක් කියන්නේ. ඉතින් මේ khනිජ වැලි සංස්ථාව කියන එක ඇතුලේ වෙන්නේ මොකක්ද කියලාවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. khනිජ වැලි සංස්ථාව තියෙන්නේ කොහෙද කියලාවත් ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද khනිජ වැලි කියන්නේ කියලාවත් ඔයගොල්ලෝ දන්නවා. ඒවා අපේ රටේ තියෙනවා කියලාවත් දන්නවා. අන්න ඒ වගේ අපි දන්නේ නැහැ අපේ රටේ තියෙන සම්පතින් ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. ඒ නිසා අපේ අධ්‍යාපන සිස්ටම් එක ගැන අපි කතා නොකරමු කවදා හරි දවසක. ඔයගොල්ලෝ ගෙදරට වෙලා නිදාගෙන ඉන්න කවදා හරි දියසෙන් කුමාරයා ඇවිල්ලා ඔයගොල්ලන්ගේ සිස්ටම් එක හදලා දෙයි. ඔයගොල්ලෝ මහන්සි වෙන්න එපා. අපරාධෙනි අපි මහන්සි වුණා. හරිද?
මේකට දියසෙන් කුමාරවරු වෙන්නේ නැහැ. ඔය හීනේ දැන් අවුරුදු ගාණක් තිස්සේ දකින්න මේ රට හදන්න ඕනේ අපි. තමන් නැගිටින්න. අන්නේ ඒ නැගිටින්න ක්‍රමවේදය තමයි මේ හදලා දෙන්න හදන්නේ. ඔගොල්ලෝ මේකට ඇත්තටම ස්වයංව සම්බන්ධ වෙන එකටත් බොහොම පිං. මොකද ඉස්කෝලේකට බලෙන්නේ අපි යවන්නේ. මේ වැඩසටහනට තමන්ම හිතලා සම්බන්ධ වීමත් ඔබට බොහොම පිං. බොහොම පිං. මොකද මේ හික්මුණු මිනිස්සෙක් හදාගන්න හික්මුණු සහ තව අපිට මේකට එකක් දාගමු. පරිපූර්ණ. අන්න ඒකත් ඒ වැදගත්නේ. හික්මුණු සහ පරිපූර්ණ. පරිපූර්ණ මිනිස්සෙක්. ප්ලස් දැන් හරි. දැන් හරි. මේ පරිපූර්ණ විය යුත්තේ අන්න ඒකත් ඔයගොල්ලන්ගේ chart එක. මේ ඔයගොල්ලන්ගේ life chart එක. මේකට මම පුරවලා දෙනවා. මේ පරිපූර්ණකම කොටස් කීපයකට බෙදෙනවා. ඒ තමයි දැනුම. දැනුම කියන එකට යනවා. දැන් බලන්න කෙල්ලෙක් ගන්න. කෙල්ලෙක් කියන්නේ නිකන් සුකුමාල එහෙම මලකෝලං චරිතයක් නෙමෙයි. කෙල්ලෙක් කියලා කියන්නේ තමන්ට හොඳ පෞරුෂයක් තියන්න ඕනි කෙනෙක්. මෙන්න මේ දැනුම තුලින් තමයි කෙල්ලෙක්ට ඒ පෞරුෂය හැදෙන්නේ. කෙල්ලෙක් කියන්නේ කතා කළ යුතු තැනදී කටවාචාලකමට කතා කරන කෙනෙක් නෙමෙයි. කතා කළ යුතු තැනක් ආවොත් අනේ මට බෑ කියලා හැංගෙන්නේ නැති, බාල නැති, බොළඳ නැති චරිතයකට. දරුවෝ දෙතුන් දෙනෙක් හතරක් පහක් ලැබුණත් හදාගන්න පුළුවන් චරිතයකට. ඉදලක් කොස්සක් උදැල්ලක් අතර ගත්තාම වැඩ කරන්න පුළුවන් චරිතයකට. Tamanට දැනුම තියෙන්න ඕනේ මේකට. නිකන් වශී වෙන කාන්තිමත් වෙන S2ක් විතරක් නෙමෙයි කෙනෙක්ගේ S2ක් දිහා කෙලින් බලාගෙන කතා කරන්න පුළුවන් විෂය පද්ධතියක් ගැන දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පරිපූර්ණ පුද්ගලයාගේ ඇතුලේ අන්නේ දැනුම තියෙනවා. මම මේ කෙල්ලෙක්ට උදාහරණයක් කිව්වා. ඒකට කොල්ලෙක් ගැන කවර කතාවද? කෙල්ලෙක්ගේ මේක කොල්ලෙක් ගැන කවර කතාවද? අන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. දැන් බලන්න කොල්ලෙක්ගේ තියෙන්න ඕනේ දැනුමටත් වඩා කොල්ලෙක්ගේ තියෙන්න ඕනේ හැදියාව. අන්න ඒක ලියා ගන්න. මම මේ කොළ පාටින් ලියන කොල්ලෙක් සතු විය යුතු දේවල්. හැදියාව. හැදියාව. මේකම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා භික්ෂුවක් ලස්සන වෙන්නේ තමන්ගේ සීලයෙන්. භික්ෂුණියක් ලස්සන වෙන්නේ තමන්ගේ බහුශ්‍රතභාවයෙන්. භික්ෂුවගේ ආභරණීය සීලයයි භික්ෂුණියගේ ආභරණීය දැනුමයි. කොහොමද බුදුරජාණන් වහන්සේගේ කතාව? මොකද මේ දෙක හරි වෙනස්. පිරිමි කෙනෙක්ට ඇචීව් කරගන්න බැරි තැන මේක. ගෑනු කෙනෙක්ට ඇචීව් කරගන්න බැරි තැන මේක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. එහෙනම් අධ්‍යාපනයෙන් හික්මුණුම සහ පරිපූර්ණ මිනිසෙක් බිහි කිරීමට යන අපි ඔන්න ඔය පරිපූර්ණක ඇතුලේ තව එනවා ගෑල් ළමයින්ට කොටස් ටිකක් පුතේ. මේවා ලියා ගන්න ඔයගොල්ලන්ට තියෙන්න ඕනි දේවල්. මම මේ වැඩසටහනේදී ඔයගොල්ලන්ගේ මේ ටික හදනවා. දැනුම. සංවර බව. සංවර බව අනිවාර්යෙන් තියෙන්න ඕනි. කෙල්ලෙක් කවදාවත් ලස්සන නෑ. මම කියන්නේ මේ දිගට ඇඳලා ගෝණි දාගෙන ඉන්න කියලා නෙමෙයි. හැබැයි මේ සමාජය ඔබේ දිහා බැලුවාම යම් තැනක මේ සමාජය ඔබේ දිහා බැලුවාම ඔබ රාගය අවුස්සන කෙනෙක් බවට පත් වෙලා හිටියොත් එතකොට මොකද වෙන්නේ? මෙයාලගේ හැදියාවට ඒ පාර වදිනවා. මෙයාලගේ හැදියාවට පාර වැදිච්ච ගමන් ඔයගලන්ගේ සංවර බව නැති වෙනවා. පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ ඇයි ඔයගලන්ගේ සංවර බව නැති වෙන්නේ ඇයි? මේ හැදියාවත් එක්ක ඔයගලන්ට මේක කරගෙන යන්න බැරි නිසා. ඕගොල්ලෝ සංවරයි නම් කවදාවත් මෙයාලගේ හැදියාව, ඒ කියන්නේ ඇත්තටම මම හැමදාම කියන කතාවක් පුතෙක්ට දුවෙක් දැක්කාට පස්සේ ඇති වෙන්න ඕනේ රාගයක් නෙමෙයි කරුණාව. දැන් ලෝභය කියන චෛතසිකයේ වෙනයි, ලෝභයෙන් ආදරය කරන්නේ වෙනත් අය. හරිද? කරුණාවෙන් ආදරය, කරුණාව කියන එක වෙනයි. අද ගොඩක් සමාජයට පදනම් වෙන්නේ චූටි පුතේ. අද ගොඩක් සමාජයට පදනම් වෙන්නේ ලෝභය. ලෝභය. එතකොට ඒ ලෝභය එන්නේ මේ අසංවර බව නිසා මේගොල්ලන්ගේ හැදියාව කැඩිලා එන එක. හැබැයි ඔබ සංවරයි නම් මෙතන හැදියාව රැකිනකොට මම මේ උපමාවක් කියන්නේ. මොකද වෙන්නේ? මේක කරුණාබරයි. හරියට අයියා කෙනෙක් නංගි කෙනෙක්ව රකින්නවා වගේ. අයියා කෙනෙක් නංගි කෙනෙක්ව රකින්න අතින් අල්ලවත් කරදරයක් කරන්න එන්නේ නේ. මම මේ කියන්නේ ඌමනා කාලෙදී. දැන් අද මේ වගේ මේ අද බණ ඇහුවත් සමහරු කියන්නේ මේ ආදරය කියන්නේ පිනක් කිය. ආදරේ ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේ. ආදරේ කරන්නත් සමහරු මම දැකලා තියෙනවා මේ වගේ ආදරයක් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. මේ වගේ ආදරයක් ලැබෙනවා නම් ඒකට තමයි හැමෝම කැමති. ඒ වගේ ආදරයක් ඔබට ලබන්න පුළුවන්. මේ ටික හදාගන්න. දුවක් මේ ටික හදන්න,
පුතෙක් මේ ටික හදමු අපි. මේ දෙක එකතු වුණාට පස්සේ ඔබට ලැබෙන්නේ මේ වගේ ආදරයක් තමයි. ආදරය කියන එක අද සමින්හාසි නමක් විදිහට මට කතා කරන්න ලැජ්ජ වචනයක්. ඇයි? හැබැයි ආදරය කියන එක අපිට කතා කරන්න පුළුවන්. ඇයි අද ආදරය කියන එකට ගොඩක් අර්ථකථනය දෙන්නේ? ආදරය, ලෝභය. ලෝභයටම කියන තව නමක් ආදරය. රාගයට කියන තව නමක් ආදරය. කැමැත්තට කියන තව නමක් ආදරය නැහැ. කරුණාවෙත් තියෙනවනේ පර අනිත් අය ගැන අනුකම්පා උපදවන ස්වභාවයක්. එතකොට මේකට කියන්නේ මොකක්ද? ඒකට ලෙන්ගතුකමක්, සෙනෙහසක් වගේ ලස්සන වචනයක් දෙන්න ඔයගොල්ලෝ කැමති නැද්ද? මං කැමතියි. ඇයි ඔබ කැමති නැත්තේ? ඔබට පුළුවන් මේ වචනය දෙන්න. හැබැයි ඒක මේක මත පදනම් වෙන්න ඕනි. අන්න ඒකයි මේකේ වටිනාකම. රයිට්? අපි කතා කරගෙන යන ඉතුරු ටික. හරි. ඔන්න අපි එනවා කතා කරගෙන තවත් සංවර බව. එතකොට පිරිමි කෙනෙක් ගාව තිබිය යුතුයි ඉවසීම. ඉවසීම තිබිය යුතුයි. අද අපි මේ ටික කතා කරමු. සහ මෙන්න මෙයාට තියෙන්න ඕන තව සුදුසුකමක් තියෙනවා. කෙල්ලෙක් ගාව තියෙන්න ඕන සුදුසුකමක්. මේක හොඳට අහගන්න. තැනට සුදුසු නුවණ. ගොඩක් ගැහැණු ළමයින්ට නැති. තැනට සුදුසු නුවණ. කිසිදු මේ ගැහැණු ළමයින්ට නැතිම දෙයක් තමයි මේ නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. මයිකක ගැහැණු ළමෙක් වුණාම තැනට සුදුසු නුවණ තියෙන්න ඕන. යකා වගේ වැඩ කරන්න පුළුවන් ගතියක්. එතකොට සමාජය ඔබට වචන කියන්නේ නැහැ. කියයි මූණට කියන්නේ. හොරෙන් රහසින් කියන්නේ මොකද ඒගොල්ලෝ දන්න ඔබ වටන්න බෑ කියලා. ඔබ වැටුණත් ඔබට නැගිටින්න යන්නේ පොඩි කාලයක්. ඔයගොල්ලන්ට මේව නැත්තම් දැනුම නැත්තම් සමාජ පෞරුෂයක් හදාගන්න ඕනේ. සංවර බව නැත්තම් ගැහැණු ළමෙක් ගාව තිබිය යුතු. ස්ථානෝචිත ප්‍රඥාව නැත්තම් ඔබට මේකෙන් නැගිටින්න අමාරුයි චූටිදු. පුතේ ඔබට අවශ්‍ය හැදියාව නැත්තම්, ඉවසීම නැත්තම්, ගුණවන්ත භාවය නැත්තම්, ගුණවන්ත භාවය, ගුණගරුක බව. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ කාන්තාවක් කසාද බැන්දට පස්සේ කාන්තාව ටික දවසකින් දරුවෝ හදනකොට කැත වෙනවනේ. ඒකනේ කියන්නේ දරුවා කියන්නේ අම්මගේ මරුවා කියලා. දරුවෙක් හදනකොට මේ කෙල්ලගේ තියෙන ලස්සන නැති වෙනවා, මහත් වෙනවා. අර කෙල්ල මේන්ටේන් කරපු ලස්සන ප්‍රතිරූපය මේන්ටේන් කරන්න බැරි වෙනවා. ඉස්සර ගහපු සුවඳ ගහගෙන ඉන්න බැරි වෙනවා. එතකොට ඒක මේ මෙයාගේ දුර්වලතාවයක්. සමහර කෙල්ලෝ ඉන්නවා එහෙම තමයි. කසාද බැඳලා ටික දවසක් ඇවිද්දි අර බොරුවට මොකද හෙප්පුව ගේන දවස් නම් සෙන් පවුඩර් නාලා එනවා කොල්ලව රවට්ටන්න. ඊට පස්සේ ලාමු තෙල් ගඳේ බෑ ළඟ. හරිද? නාන්නේ. දත් ටිකක් මැද ගන්නෑ සමහරු. ඇඳුම මාරු කරන්නේ. දහඩිය ගඳයි. බොරුවට නිකන් ඕඩි කොලොන්ටියක් තවරන් ආවට ගඳ යන්නේ නැහැ මිනිහෙක් ගාව. නාල කරලා පිරිසු නියපොතු කප අන්න ඒව තියෙනවා. එතකොට ඒව තියෙන්න ඕනේ ගැහැණු ළමෙක් ගාව. ඒක වෙන කතාවක්. හැබැයි පිරිමි කෙනෙක් ගාව මෙයා ගාව තියෙන ඕන ෆෝල්ට් එකක් ඉවසන්න පුළුවන් ඉවසීමක් තියෙනවා. මොකද අපි කසාද බැන්දනම් අද මම මේ කතා කරගෙන ඉන්නේ ජීවිතය ගැන. මේ පේනවනේ පරිපූර්ණ මිනිසෙක් ගැන කතා කරන්නේ. අපි කසාද බැන්දනම් මේ කෙල්ලව අපව කාගාවට යවන්නද? මේ කෙල්ල කසාද බැඳපු කෙල්ලෙක් සමාජයට ගිහලා ජීවත් වෙන්න පුළුවන්ද මේ කෙල්ලට? දරුවෙක් මල්ලෙක් එක්ක ඔබ අතහැරියොත් මේ කෙල්ලට මොකද වෙන්නේ? මේ කෙල්ලගේ අම්මා තාත්තා කොච්චර අමාරුවෙන් හදලා මලක් වගේ ඔබට ගෙනල්ලා බන්දලා දීලා ගිය කෙල්ලද මේ? ලස්සන්ට හදලා අවුරුදු ගාණක්. ඒ කෙල්ල ඒ කාලේ හොඳයි කියලා අරන් පස්සේ වැරදි වෙනකොට ඔබ අතහැරලා දැම්මොත් දැන් අපි බල්ලෙක් හදලා බල්ලට කුෂ්ඨයක් හැදුනාම බල්ලව මරන්නේ නැහනේ. අපි හරකෙක් හදලා හරකව මරන්නේ නැහනේ අපේ බෞද්ධ සමාජේ. ඌ වැඩක් නැති වුණා කියලා. දොර කෙල්ලට එහෙම කරන එක හරියද? කොල්ලෙක් කොච්ච මෙයාට මොන දේ වුණත් මෙයාට තියෙන්න ඕනි පුතේ ගුණගරුක භාවයක්. මෙයාව රැක ගන්න. මොකද මෙයාලා කසාදේ බඳින්නෙම ඇත්තම කතාව ගැහැණු ළමේ කසාදේ හොයන්නෙම උන්ට කසාද බඳින්න තියෙන උමනාවටම නෙමෙයි. මේගොල්ලෝ හොයනවා රැකවරණයක්. මේගොල්ලෝ හොයනවා සෙනෙහසක්. මේගොල්ලෝ හොයනවා දුක කියන්න තැනක්. මේගොල්ලෝ හොයනවා අයියෙක්ගේ වගේ සහෝදරයෙක් වගේ කෙනෙක් ගාව ඉන්න පුළුවන් ජීවිතයක්. තාත්තා ගාව හුරතල් වුණා වගේ හුරතල් වෙන්න පුළුවන් ජීවිතයක්. යාළුවෙක් වගේ කියන්න පුළුවන් රහස් කියන්න පුළුවන් මිනිස්සෙක්. අන්න ඒ චරිතය බවට මෙතනපත් වෙන්න ඕනේ. තාත්තෙක් වගේ දැනෙන්න, සහෝදරයෙක් වගේ දැනෙන්න, අයියෙක් වගේ දැනෙන්න, මල්ලියෙක් වගේ දැනෙන්න, යාළුවෙක් වගේ දැනෙන්න. මේවා. මම එකයි කියන්නේ මට සමහර දවසට හිතලා තියෙනවා මේ කරනවට කියනවා නෙමෙයි ගිහි වෙලා ජීවත් වෙන හැටි පෙන්වන්න. මෙහෙම ජීවත් වෙන්න කියලා. රයිට්? මෙන්න මේ ටික හදා ගන්න නම් අපි දල වශයෙන් මේ ටික ගමු. මේ තුන ගමු. ගැහැණු ළමෙක් ගා ඔන්න අපි මේ තුන කතා කරනවා. මොනවාද? දැනුම, සංවර බව, තන්ට සුදුසු නුවණ. පිරිමි කෙනෙක් ගා අපි කතා කරනවා. හැදියාව, ඉවසීම, ගුණගරුක බව. අද අපි කතා කරනවා මේකට අන්න ඒකයි මම මේ අද මාතෘකාව මොකද්ද?
අද මාතෘකාව තමයි යොවුන් සිතට මේ තරුණ හිතට කොහොමද යොවුන් සිතට බුදුදහම මේකනේ මාතෘකාව. මේ ඔබේ හිතට මේ ඔබට බුදුදහම ගාව ගන්නේ කොහොමද? මේ ටික තමයි අපි කතා කරන්නේ. රයිට්? හොඳයි. අපි එහෙනම් අපි කතා කරන්න ගමු. මොනවද අපි කතා කරන්න තියෙන්නේ කියලා. අංක 1 මේ වෙලාවේ ඔබේ තියෙන අවශ්‍යතාවය. මේ කාලේ මේ අපි තව එකක් පොඩි බුදුදහමට අදාළ කැලලක් ඉගෙන ගමු. අපේ ජීවිතය මේකට ඔයගොල්ලෝ මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ජීවිතය මරණය කියන එකෙන් කෙලවරයි. ඉගෙන ගන්න. අපි ඔක්කොම මැරෙනවා. සබ්බං පහය ගමනිය. අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා. මං ප්‍රධාන ඔබ කවුරුත් සදාකල් මේ ලෝකේ ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. මට දැන් අවුරුදු 28ක්. තව අවුරුදු 30ක් 35ක් ඇද්දි මගේ කාලි ඉවරයි. 60ක් විතර තමයි උපරිම ආයුෂ තියෙන්නේ. ඊට මෙහා හෙට වුණත් මැරෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් තව අවුරුදු 30කින් විතර මට මේ ලෝකෙන් යන්න වෙනවා. එහෙනම් අපි කවුරුත් අංක 1 ඔයගොල්ලෝ හිතට දාගන්න. අපි මේ ලෝකෙට ස්ථීර වාපු මිනිස්සු නෙමෙයි. අස්ථීරයි අපි. අපි අස්ථීරයි. මේක හරි වැදගත් පින්වතුනි. හරි වැදගත්. ලෝභ කමින් මත් වෙච්ච මිනිස්සුන්ට, ද්වේෂයෙන් රත් වෙච්ච මිනිස්සුන්ට, මෝහයෙන් මුලා වෙච්ච මිනිස්සුන්ට, ගුණ ධර්මයක් දන්නේ නැති මිනිස්සුන්ට මෙන්න මේ එක වචනෙන් පුළුවන් මේ ලෝකෙ සතුටින් ජීවත් වෙන්න. මේකට කියනවා යථාර්ථය දැකීම. අස්ථීරයි මතක තියාගන්න. 2 අපි සසරක යන ගමන් ඉන්නේ. අපි ලියාගන්න මේවා. සසරක යන ගමන් ඉන්නේ. සසරක යන ගමන් ඉන්නේ මේ. මනුෂ්‍ය ජීවිතේ කම්බලමක් විතරයි. ටික කාලෙකින් මම ප්‍රධාන චූටි දූලටත් පුතයි ඔබටත් අපි ඔක්කොටම මේ සසරට බහින්න වෙනවා. ඒ බහින්න වෙන සසර ලේසි පහසු එකක් නෙමෙයි. ඒ ගැන බණ කියලා තියෙනවා. ඒක ලේසි පහසු එකක් නෙමෙයි. ඒක දුෂ්කරයි. ඒ සසර ගැන බය දැකලා තමයි ධම්මවිජය සයින්හසලා මහාන වෙන්නේ. හරිද? කන්න බොන්න නැතුවව නෙමෙයි. ධම්මවිජය සයින්හසලා මහාන වෙන්නේ මෙන්න මේ යන සසර භයානකයි. මේ ජීවිතය අස්තිරයි මේ ටික දැකලා. මේකම නේද මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියන අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ උපනීයති ලෝකෝ අද්දූවති මිනිසුන් මරණය දක්වා අරගෙන යනවා. ඒ නිසා මේ ජීවිතය මේක තමයි වැදගත්ම දේ. මේ ජීවිතය මත්තෙම එල්ලෙන්නත් එපා. මත්තෙමත් එපා. මත්තෙමත් එපා. හරි උදාහරණයක් ඔබේ දරුවා අකීකරු වෙන. ඔබේ ස්වාමියා බේබද්දෙක් නම් ඔබේ අනාගතය. ඔබ මේ ජීවිතේ පැටලිලා මේ ජීවිතේ බෙල්ල වැල දාගන්න දුවන්න ඕනේ නැහැ. ඔබට හම්බෙන දරුවා අකීකරුයි නම් හිත හදාගන්න සදාකල් ඉන්නේ. ජීවිතේ මත්තෙම වැටෙන්න එපා. අම්මා අකීකරුයි නම් පුතා අකීකරුයි නම් ඒගොල්ලෝ අතහැරලා දාලා මනසින් ඔබ ජීවත් වෙන්න. ඔබ මේකෙම මත්තෙම වැටුනොත් ඔබ පරාදයි. ඔබ මේක මත්තෙම වැටුනොත් ඔබ පරාදයි. මේක මත්තේ වැටෙන්න එපා. මේ කිසිම දෙයක් අපි ගෙනාවෙත් නැහැ, අරන් යන්නෙත් නැහැ. අස්ථීර වූ ජීවිතයක සසරක යන ගමන් අපි ඉන්නේ. తాවකාලික මිනිසත් අම්බලමේ මේ ජීවිතේ මත්තේ අපි වැටෙන්න ඕනේ නැහැ. විභාගෙ ෆේල් නම් ෆේල් වෙන්න දෙන්න. මේ වැටෙන්න ඕනේ නැහැ. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. වෘත්තියන් තියෙනවා විවිධ. මොන හරි කළ බටනලාවක් ගහන්න පුරුදු වෙන්න. ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. බටනලාවක් ගහුවොත් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මත්තෙම වැටෙන්න එපා. මෙන්න මේ 3 කන්ඩිෂන් එකක් විදිහට ජීවිතේ තියාගන්න. මම කියලා දෙන්න මේ 3 කල්පනා කරන්න ඕන විදිය. මේකට අපි භාවනාව ගන්නවා ඉස්සරහට. අස්තිරයි කියන එක, සසරක යන ගමන් කියන එක, ජීවිතේ මත්තෙම ඉන්න එපා කියන එක. ඔබට තේරුම් ගත්තොත් මේ අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන 3 තියෙන්නේ. අනිච්ච, දුක්ඛ, අනාත්ම. ත්‍රිලක්ෂණය. මේක ගැඹුරින් ගත්තොත්. හැබැයි දැනට අපි මෙහෙම ගමු. රයිට් මේක තමයි පළවෙනි කන්ඩිෂන් එක. ඔයගොල්ලෝ මතක තියාගත යුතු දේ ජීවිතේ ජීවත් වෙද්දි. මේක උඩ තමයි අපි ජීවිත ප්ලෑන් එක හදන්නේ. මේ පිටුව ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. මේ පිටුව උඩ තමයි අපි ජීවිත ප්ලෑන් එක හදන්නේ. එතකොට මේ ප්ලෑන් එක සාර්ථක වුණත් අසාර්ථක වුණත් අපිට තැවීමක් නෑ. ඇයි? අස්තිර ජීවිතේ සසරක යන ගමන් తాවකාලික අම්බලමේ ජීවිතේ මැත්තේ වැටෙන්න එපා කියලා ලොකු සයන්හස කිව්වා. ඒ නිසා අපි
මේ ජීවිතේ හොඳ දේවල් කරන්න උත්සාහ කරමු. හැබැයි හැමතිස්සෙම හොඳ ප්‍රතිඵලයි කියලා හිතන්න එපා. ආවත් එකයි නාවත් එකයි අපි හරි දේ කරමු. ඒක තමයි ජීවිතේ. පැහැදිලිද? රයිට්. අපි යමු. ගෑල් ළමෙක් පිරිමි ළමෙක් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයකට ඔයගොල්ලෝ මේක හොඳට අහගන්න. මේ පදනම කොහොමද දාගන්නේ කියලා. පුතේ මේ වෙලාවේ ඔයගලන්ට තියෙන ලොකුම කරදරය තමයි ආදර සම්බන්ධතාවයේ විවාහය දක්වා යන. අධ්‍යාපනය එකක්. ඒක අපි කතා කරා. දෙවැනියට ඔයගලන්ට ඔයගලන්ගේ ජීවිතේ වෙනස් කරන පොයින්ට් එක තමයි මේ වෙලාවේ ඔයගොල්ලෝ ඇති කරගන්න ආදර සම්බන්ධතාවය සහ ඒක විවාහය දක්වා යන ගමන. සහ විවාහ ජීවිතේ. ඔයගොල්ලෝ කොච්චර වීක්ද කියලා කියන්නම් මම. වීක්ද කියලා ඔයගොල්ලෝ හිතන්න චුටි දුවේ ඔබට පුළුවන්ද කියලා ලියන්න. දරු නැලවිලි ගීත 15ක්. දරු නැලවිලි ගී 15ක් කියන්න. කොයි කෙල්ලගේ පොත් කබඩ් එකේද ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවන්ගේ ජාතික තොටිල්ල පොත තියෙන්නේ කියලා බලන්න. කොයි කෙල්ලගේ පොත් කබඩ් එකේද තියෙන්නේ? කොයි අම්මද කොයි තාත්තද ජාතික තොටිල්ල ගෙනල්ලා කෙල්ලට දුන්නේ? කොයි මහත්තයාද තමන්ගේ බිරිඳට තමන්ගේ ආදරී කරන ආදරීට ප්‍රසන්ට් එකක් විදිහට ජාතික තොටිල්ල ගෙනල්ලා දුන්නේ? ජාතික තොටිල්ල කියන්නේ තොටිල්ලක් නෙමෙයි ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවන්ගේ ලස්සන දරු නැලවිලි ගී ටික. අහලා තියෙනවනේ. ඕක තමයි මේ කතාව තියෙන්නේ. නමුත් අපි මම ඒවත් කතා කරා. ඔබට මම දරු නැලවිලි ගීත් කියලා දෙනවා. ඕගොල්ලෝ දන්නේ මොනවද? දොයි 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 බබා කියන බයි බයි බයි. ඊට පස්සේ ඒක ඉතින් අර නැලවෙන දරුවෝ දොයි 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 කියලා නැලවෙන්නේ. ඒක ඉස්කෝලේට ගියත් නිදි. පන්තියට ගියත් නිදි. බස් එකට නැග්ගත් නිදි. නිදි කිරා වැටෙනවා. අයි පොඩි කාලේ අම්මා දොයි දොයි විතරයි කියලා තියෙන්නේ. රටට ජාතියට හානියක් වෙනකොට නිදි. නැකෙට්ටෝ ගන්න බෑ. පියවි නින්දෙනුත් නිදි. කෙලස් නින්දෙනුත් නිදි. පියවි නින්දෙනුත් නිදි. කෙලස් නින්දෙනුත් නිදි. එනිසා අපි මේ පරිපූර්ණ චරිතය බවට පත් වෙන දැන් ඔය ආදරේ විවාහය ඔය ටික ගැන කතා කරද්දී පුතේ කෙල්ලෙක් මතක තියාගන්න මේ ටික. හරිද? කෙල්ලෙක් මතක තියාගන්න මෙන්න මේ ටික. කෙල්ලට මේ කෙල්ලට ඔබේ ආදර සම්බන්ධතාවය තෝරගද්දී හැඟීමට හිතට මුලා වෙන්න එපා. හිතට මුලා වුණොත් ඔබට වර්ධිනවා. මේ ජීවිතය ගැන තීරණ ගන්න ඕනේ හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි. යථාර්ථයට වහල් වෙලා. හැඟීම් වලට වහල් වුණොත් ජීවිතේ පරාදයි. යථාර්ථයට වහල් වුණොත් ජීවිතේ දිනු. ඔබ තීරණය කරන ඔබ උදාහරණයක් කෙල්ලෙක් අපි හිතමු මද්ද්‍රව්‍ය බොන කෙනෙක් එක්ක යාළු වෙනවා. ඉතින් ඔබේ ජීවිතය ඉවරයි. අයි මතක තියාගන්න ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයට තමයි සමාජය හැදෙන ගහන්නේ. කොල්ලෝ කරාබු දාන්නේ, ඇහි පෙම්ප කපන්නේ, කොණ්ඩේ වවන්නේ සමාජයේ ඒක ඉල්ලනකොට. සමාජයේ ඉල්ලුවොත් බුලත් පිට කන්නේ නැති කොල්ලෙක්ව. කොල්ල බුලත් පිට කන්නේ. මම කියන්නේ කෙල්ලට. කොල්ලගේ පැත්තට මම වෙනම කියන්න. මේ ඇයි මේ කෙල්ලට විතරක් නීති? කෙල්ලෙක්ට මේ ලෝකේ හදන්න පුළුවන්. සක්විති රජතුමාගේ භාර්යාව හරිද? ඒ උකුලට ඔළුව තිබ්බහම රස්නේ වෙලාවක උකුල සීතලයි කියනවා. සීතල වෙලාවක ඔළුව තිබ්බහම ඒ උකුල රස්නේ. ඔන්න බුදුදහමේන බිරිඳ. ඒ කියන්නේ මොකක්ද? තමන්ගේ ස්වාමියාගේ වෙහෙස නිවන්න පුළුවන් කෙනෙක් කාන්තාව. හැබැයි හරියට හැරගෙමු. රයිට්? කෙල්ලේ නිසා තෝරගන්න. මතක තියාගන්න. තමන්ට ජීවිත කාලයක් ජීවත් වෙන්න තියෙනවා පුතේ. මත්පැන් බොන කෙනෙක් ඔබ බැන්දොත් ඔබට හම්බෙන දරුවා බෙලහීන දරුවෙක් වෙනවා. ඒක තමයි ඇත්ත. මන්ද බුද්ධික දරුවෙක් වීමේ ඉඩකඩ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා දැන් මේ කාලෙදි හදාගන්න කියලා. බොනවා නම් අතහරින්න නෙමෙයි මේ කියන්නේ. කියලා හදාගන්න දැන් අයියේ අපි ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. රයිට්? දැන් ඔය කොල්ල කාලේ ඉවරයි, තරුණ කාලේ ඉවරයි. දැන් ඔයා මේ පිට්ටනි ගානේ හැමදාම හවසට ඔයා 18 දී නටපු නාඩගම් බැඳලා නටන්න ලෑස්ති වෙන්න එපා. අන්න ඒක කියාගන්න. කෙල්ලෙක්ට මේ දැනුම තියෙන්න ඕනේ. ඔයා අවුරුදු 16 දී හවසට ක්‍රිකට් ගහන්න ගිහලා යාළුවොත් එක්ක බීලා ආවා කියන එක මට වැඩක් නැහැ. හැබැයි අපි අලුත් ජීවිතයට යනවා නම් ඒ ජීවිතේ මේ ආකාරي ඔයා මේ බැඳලත් හවසට ක්‍රිකට් ගහන්න යන්න එපා හැමදාම. එතකොට ඒ පෞල් ජීවිතය අසාර්ථකයි. අන්න ඒක කියාගන්න කෙල්ලෙක්ට පුළුවන් වෙන්න ඕනේ. එතනට කොල්ලෙක්ව හදන්න කෙල්ලට පුළුවන් වෙන්න ඕනේ. කොල්ලත් ඒක දැනගන්න. රයිට්? ඒ නිසා තමන්ගේ මෙන්න මේ තෝරගන්න සහකාරය. අන්න ඒක තමයි මේ ලියලා තියෙන්නේ. සහකාරය. වෙති. ඉරිපහ ගහලා. සහකාරයා නිවැරදි කෙනෙක්ද නැද්ද කියන තීරණය ඔබ හරියට ගන්න.
නැත්තම් චූටි දූ මේගොල්ලෝ මවන කතන්දර නෑ. හරිද? මතක තියාගන්න දරුවෙක් එක්ක පාරට වැටෙන්න උනොත් ආයි කසාද බඳින්න කෙනෙක්වත් හම්බෙන්නේ නෑ. බැන්දත් ඒ බඳින කෙනා ඔබට සලකන්නේ වෙන විවාහයකින් දික්කසාද වෙලා දරුවෙක් එක්ක මංගාවට ආපු ගෑණි කියලා. පළවෙනි පාර ගිය හුරතලේ කෝලම ඊට පස්සේ දාන්න බෑ. නිකමට හරි කරුමෙට ඒ මනුස්සයෙක් දාලා ගියොත් දරුවෙක් එක්ක දරුවෝ දෙන්නෙක් එක්ක ඔබ අසරණයි. ඔබේ අම්මා තාත්තා අමාරුවෙන් හදපු ඔබ තැන් තැන් වල වැටිලා දුක් විඳින්න ඕනේ නෑ. වන්දි ගන්න උසාවි ගාන යන්නේ හැමදාම පොලිසි ගාන යන්නේ සමත මණ්ඩල ගාන යන්නේ කසාද බඳින්න එපා. ඔය හිතට වහල් වෙලා ගිහිල්ලා කවුද බඳින්නේ? කවුද බඳින්නේ? මොකක්ද මේ මනුස්සයා කරන්නේ? එයාගේ ජොබ් එක නෙමෙයි මෙතනදී වැදගත්. මේ මනුස්සයාගේ හැදියාව. මේ මනුස්සයා කොච්චර සමාජ පෞරුෂයක් තියෙන කෙනෙක්ද? කොහොමද එයාගේ නිවැරදි දෙයට ඉන්වෝල්ව් වෙන්නේ? කොහොමද එයාගේ ජීවිත සලස්ම වාගේ මොකද්ද ජීවිත සලස්ම කියලා නැත්නම් හැමදාම පුස් බයිසිකලේ තමයි යන්න වෙන්නේ. ෆේල් ජීවිත. පොයකට පන්සලකට ය아가න්න බෑ. භාවනාවකට යන්න බෑ දවස් දෙකකට. ඇයි? ජීවිතේ ෆේල්. ඒ නිසා මේක ඉතා වැදගත් කෙල්ලෙක්ට. මේ පොයින්ට් එක වරද්ද ගන්න එපා. මේ පොයින්ට් එක වැරදුනොත් චෝටි ඔබ පරාදයි. ඔබට මේ මනුස්ස ජීවිතේ chance දෙකක් නෑ. එක chance එකයි තියෙන්නේ. ඒ chance එකෙන් හරි දැන් සමහරු කියනෝනේ වැටි නැගිටින්න කියලා. වැටි නැගිටින්න පුළුවන් අපිට අවුරුදු 2500ක් විතර ආයුෂ තියෙනවා නම් අවුරුදු 60යි තියෙන්නේ වැටෙන්න එපා නැගිට ගන්නවත් වෙලාව මදි වෙනවා. වැටුනොත් නැගිට ගන්නවත් වෙලාව මදි. ධම්මජෝ සයන්ස් කියන්නේ වැටි නැගිටින්න එපා කියලා. ධම්මජෝ සයන්ස් කියන්නේ යනවනම් හරියට යන්න. හරි දේ ඉගෙනගෙන. වැටි නැගිටින්න කාලෙ මදි. නිසා කෙල්ල සහකාරය කියන කෙනාව හොඳට අවධානය දෙන්න. කොල්ලා මේකම කොල්ලගේ පැත්තට එනවා. මේක හරි වැදගත්. ඒකයි මේකේ සයන්හාසේ මේ ආදරය ගැන කතා කරනව නෙමෙයි. මේ ඔක්කොම තියෙන්න ඕනේ ඔබ මහාන වෙන්නව නම් එන්න මෙහෙට මම මහාන කළා ඒ ටික කියලා දෙන්නම්. හැබැයි ජීවත් වෙනව නම් මේ ටික දැනගන්න. කොල්ලෙක්. මේකම කොල්ලා. මේකේ කොල්ලගේ පාර්ට් එක මොකද්ද? කෙල්ල කොල්ල කියලා ලියනවා හරිද? කමක් නැහැ. කෙල්ල කොල්ලා. එහෙම කියන්නේ නංගි මල්ලි තමයි ඉතින් මට වෙන්නේ නම්. කොල්ලා. කොල්ලෙක් කියන්නේ පාවෙන චරිතයක් නෙමෙයි. මතක තියාගන්න. අපි අපේ තාත්තලාගෙන් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. හරිද? ඉස්කෝලෙන් කියලා දුන්නේ නැහැ ටැප් එක හොඳටම වහන්න කියලා. ඒක කියලා දුන්නේ මට මගේ තාත්තා. වහපන් අර ටැප් එක ගිහලා හරියට. එහෙම කිව්වම අපි ඒක පුරුදු වුණා. අද මට අවුරුදු 28ක් මම මේ ආරණ්‍ය වටේ වටයක් කැරකිලා ගියොත් බාගෙට ටැප් එකක් තිබ්බොත් මං වහලා එන්නේ. නිකන් ලයිට් එක දාලා තියන්න එපා කියන එක පුරුදු කරේ තාත්තා. නියපන් ওই ලයිට් එක. අපිට පිරිමියෙක් පුතෙක් වුණාම මේවා තියෙන්න ඕනේ. අපේ තාත්තා ඉස්සර කරන්ට් බිල එනකොට කොච්චර යුනිට් ගාණක් කැරකිලාද මේ පාර බිල වැඩිද අඩුද කියලා දාන්නවා. වතුර බිල එනකොට කොච්චර යුනිට් ගාණක් කැරකිලාද ඒක අඩුද වැඩිද කියලා අපේ තාත්තා දාන්නවා. තාත්තා ගේනවා ඉස්සර අපේ ගෙදරට දානවා නීති. ඔගොල්ලෝ මදිනවා නම් එක වෙලාවක මදින්න. මොකද මේ පවුල නඩත්තු කරන්න පුළුවන් සමාජ පෞරුෂයක් තියෙන පිරිමි කෙනෙක් නිකන් මේ කන් දෙක විදලා, ඇහි බඹ කපලා, කොණ්ඩේ බැඳලා, ඒක තඹ කරලා, ඩෙක් ෂූස් දෙකයි මේස් එකයි දාලා ෂෝට ගහලා බයික් එකක් ගන්න ජීවිතයක් පරිපූර්ණ වෙන්නේ. ඒවා හොඳයි නිකන් මේ තරුණ කාලේ ගෙවා ගන්න. ඔබ පරිපූර්ණ මිනිසෙක් වෙන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ පුතේ. ඔබ වැඩි හිටියෙක්. ඔබ පරිණත වෙන්න. ඔබ දැන් ලොකුයි. දැන් මේ දුම් බැටියටයි මත්පැන් ටිකටයි පාටි එකටයි ඒවට දැන් ගහි ඉන්න එපා. ඔබ ෆේල්. දැන් ඔබ ලොකුයි. ඔබ තරුණ කාලේ පොඩි කාලේ කරන්න ඕනි සෙල්ලම් කරා යන්න ඕනි යාළුවෝ ඇසුරු කරා. දැන් ඔබ ලොකුයි. දැන් ඔයගොල්ලෝ ගෝකාට් පදින්නේ නැහැ නේ ඉස්සර පැද්දා කියලා. ඒ වගේ ගෝකාට් ඇතෑරියා වගේ ඕවත් අතහරින්න. ඒ කෙලිලොල් ජීවිතේ දැන් ඉවරයි. දැන් ප්‍රඥා දශකයට එන්නේ. දැන් ක්‍රීඩා දශකේ ඉවරයි. එන්නේ අපි එකට මුණ දෙන්න ඕනේ. හරියට හයිය තියාගෙන හොඳ ළමයෙක් වෙන්න. මතක තියාගන්න මත්පැන් පානය කරන්න පංචශීලයේ කියන එක රකින්න හරියට. මත්පැන් පානය කරන්න එපා. දුම්බැටි බොන සමාජයක දුම්බැටියක් නොබී ඉන්න කෙනා තමයි වැදගත් මිනිස්සයා. මේක මම කියන්නේ ඔබට මෙහෙමයි. ඔබ කියන්න එපා මට හාමුදුරනේ පාටි එකකට ගියාම ඉතින් අමාරුයි පින්වත්නි. මතක තියාගන්න මුළු ලෝකෙම අරක්කු බොනවන. මම බොන්නේ නැත්තම් මම කරන්න ඕනේ බොන උන් ගාන්ට ගිහිල්ලා බොන එකද මම බොන්නේ ඔයගොල්ලෝ කැමති නම් නොබී ඉන්න කියලා එක්කෙනෙක් හරි ගලව ගන්න එකද? අන්න ගලව ගන්න එක තමයි කරන්නේ. මතක තියාගන්න පන්සිලිතා වැදගත්. පුතේ මේවා ලියා ගන්න හරිද? මම මේ කියන ඒවා ලියා ගන්න. ලියාගෙන මේවා කියවගෙන බලන්න. පළවෙනි එක සුරාපානේ හොරෙන්වත් ලොකුයි නම් දැන් ලොකුයිනේ පුවක් කෑල්ලක්වත් කන්න එපා. වෙන කතන්දර අතාරින්නකෝ අපි මේ පුවක් කාලා දුම් මැටි බීලා මැරෙන්න නෙමෙයි මේ ලෝකෙට ආවේ අපිට වැඩක් තියෙනවා කරන්න. ඕගොල්ලෝ මේ තරුණ පරම්පරාව ඔක්කොම බෝක්කුඩට වෙලා බිබී වැටුනහම කවුද මේ රට හදන්නේ?
ඒකල වෙරි මරගාත කියවනවා දියසෙන් නෙයි කිය. ඒ දියසෙන්. දියසෙන්ට රට හදන්න වෙන්නේ. ඔබයි දියසෙන් කුමාරවරු. ඔබ නැගිටින්න මේ රට හදන්න. තැන් තැන් වලට වෙලා බොරුවට කාලේ මර හිටියට වෙන්නේ පන්සලකට ගියාම අද කොල්ලෝ ටික බලන්න. හරිද? ෆෝන් එකක් අතට අරගෙන කොයි හරි බැම්මකට හේතු වෙලා කට්ටියත් එක්කම මායියෙන් කතා කර කර ඉන්න මොකක්ද මේ අපේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ? ඕගොල්ලොත් එහෙමයි. හරිද? එහෙම ඇති. එහෙම නැති අයත් ඇති. ගිහිල්ලා බර බෝක්කුවක් උඩට හරි කොයිට හරි පාරට වෙලා කට්ටියත් එක්කම පොලි. එහෙමද? කවුද එතකොට හාමුදුරුවන්ගේ පාදෝවණිය කරන්නේ? කවුද මුතු කොඩේ අල්ලන්නේ? කවුද පාවඩේ එලන්නේ? කවුද බණහන් ඉස්සරහට ගිහින් ඉඳගෙන හොඳට පෞරුෂය කියන එක මම එකකේ මෙතන රකින්න පංචශීලී ඉඳ. සුරාපානීය කියන එක අතම හරින්න චූටි පුතේ. ඊළඟට දෙවෙනි වැදගත් දේ තමයි මම පිළිගන්නවා මිනිස්සුන්ට පෘථග්ජනයි නම් මිනිස්සුන්ට හැඟීම් දැනීම් එනවා. දැන් අපි තුමු කාමේසු මිච්ඡාචාර මම මේ කතා කරන ඔයගොල්ලෝ පොඩි නෑ. කාමීය වරදවා හැසිරීම. ඒ කියන්නේ Tamanට නීත්‍යානුකූල උරම වෙච්ච භාර්යාව හැර වෙනත් පර ස්ත්‍රීන් කෙරෙහි වරදවා පිළිපැදීම. නැත්නම් මෛතුන ධර්ම සේවනයේ හෝ මොකක් හරි එකක්. මං දන්නවා ළමයින්ට හැඟීම් එනවා. ඔබ තරුණයිනේ. මං ඒවට මේ 100%ක් වාරණ දානව නෙමෙයි. එහෙමනම් ඉතින් භාවනා කරන්න. අනාගාමී වෙන්න රහත් වෙන්න. එතකොට හරි. සෝවාන් වුණත් කාමරාග කියන ඒවා තියෙන්න පුළුවන්. හැබැයි ඒක ලයිසන් එකක් නෙමෙයි. තමන් විවාහ වුණා නම් තවත් කාන්තාවක් බැන්දා නම් වචනයක් දුන්නා නම් හිත හදාගන්න. මොකක්ද? දැන් මම දකින්න කෙනා පස්සේ යන කෙනෙක් නේ. මට භාර්යාවක් ඉන්නවා, මට පවුලක් ඉන්නවා, මට දුවෙක් ඉන්නවා, මට පුතෙක් ඉන්නවා. මං ඒගොල්ලොත් එක ගොඩ නැගෙන්න ඕනේ. මට මේ අනිත් ඒවා වැඩක් නැහැ. දැන් ඔබ මේ ඔබේ කසාදය කියන්නේ ඔබ දෙන්නෙක් එකතු කිරීම විතරක් නෙමෙයි ඔබේ කරට වගකීම් ගොන්නක් කරට දැමීම. අන්නේ වගකීම කොල්ලෙක්ට තියෙන්න ඕනේ. මොකක්ද? තමන් ගේන බිරිඳට බොරු කරන්න එපා. ඒක තමයි අංක 1. මේක දැන් පුරුදු වෙන්න. මම ස්වාමියෙක් භාර්යාවක් ස්වාමියෙක්ට ඉටු වෙන්න ඕනේ යුතුකම් වෙනම කියලා දෙන්න. ඒ ටික මම දැන් කියලා දෙන්න. මම මේ කියන්නේ මේ කාලේ ඉඳන් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ පොයින්ට් එක. දැන් ඉඳන් හදන්න ඕනේ පොයින්ට් එක. තමන් තව කෙල්ලෙක්ට ආදරය කරනවා නම් කැමැත්තෙන් ඉන්නවා නම් බැඳීමක් තියෙනවා නම් ලෝභයකින් හරි කරුණාවකින් හරි මොකකින් හරි ළඟට තියන් ඉන්නවා නම් කවදාවත් කෙල්ලෝ වැරදි කරනවා. ඒගොල්ලන්ට තේරෙනවා අඩුයි. තැන්ට සුදුසු නුවණ ඒගොල්ලන් ගාව අඩුයි. ඒගොල්ලන්ට හැමදේම තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන තරම්. ඒ නිසා ඔබ කල යුත්තේ ඔවුන්ට අනුකම්පා කිරීම. චූටි දුල මාතේ තරහවෙයි දන්නෙත් නෙමෙයි කියලා. චූටි දුල මම එහා පැත්තේ කියලා තියෙනවා මම මේ පිරිමෑට කියන්නේ අපි කල යුත්තේ අපි ශක්තිමත් අය නම් දුර්වලයාට අනුකම්පා කිරීම. ඒ නිසා කෙල්ලෙක් කරන වරදකට හැමතිස්සෙම කරේ නැගලා බැනලා ගහලා රණ්ඩු වෙලා කතා කරන්නේ නැතුව මේ දැන් පිරිමි ළමයි ගෑල් ළමයි වගේ හරිද රණ්ඩු වෙලා ෆෝන් එක තියලා ෆෝන් පොලේ ගහලා සමහරු බෙල්ලි වල දාගන්න යන මොකක්ද මේ? පිරිමි කියන වචනේ කොච්චර ගැඹුරු වචනයක්ද? බුදු බව පැතුවොත් බුදු වෙන්න පුළුවන් වචනයක්. බුදු බව පැතුවොත් බුදු වෙන්න පුළුවන්. සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදිනකොට ස්ත්‍රී ආත්ම භාවයක නැගිලා පුරුෂාත්මයක් වෙලා උපදින්නේ. පුරුෂාත්ම භාවයක් ලැබෙනවා සක්‍ර දේවේන්ද්‍රයට. සක්විති රජ වෙන්න පුළුවන් පිරිමි කෙනෙක්ට. කොච්චර හයියක් තියෙනවා. ඒ හයිය ඔක්කොටම දාගන්නවා තමන්ව විශ්වාස කරගෙන පොඩි කෙල්ලට දාන්න නැතුව. ඒ කෙල්ලව අනිවාර්යෙන් ඔබ රකින්න ඕනේ. ඔබේ හිතට වහල් වෙලා ඔබ ගිහිල්ලා බෑ. ඔබ ලොකු කෙනෙක්. ඒ කෙල්ලට අයියා කෙනෙක් වෙන්න. ඒ කෙල්ලට වෙන කවුරුත් නැහැ. කෙල්ල පොඩි කාලේ ඉඳන් අම්මෙක් තාත්තෙක් ගාව බෝනික්කියෝ වගේ බූල් බෑන්ඩ් දාගෙන පොඩි මල් ගවුම් හැදිලා හැදෙන්නේ. ඒ කෙල්ල ඒවට කැමති. ඒ කෙල්ලගේ හිතනේ අන්න ඒකනේ කියන්නේ ඔය සිංහලෝවාද සූත්‍රයේ ලස්සන කතා ටිකක් තියෙනවා ඕකට. සිංහලෝවාද සූත්‍රයේ තියෙන මම ඒ යුතුයකම් ටික දැන් කියලා දෙනවාද? මම මේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික කියන්නේ. එතකොට ඒ කෙල්ලට තාත්තෙක් වෙන්න බැරි වෙලාවට ලෙඩක් දුකක් හැදුනහම යාළුවෙක් වගේ උපස්ථායකයෙක් වෙන්න ගිහිල්ලා ජොබ් එකම ලොකු කරන් ඉගෙනීමම ලොකු කරන් යාළුවම ලොකු කරන් හිටියොත් ඔබ ෆේල්. ඔබ ෆේල්. මම හිතන්නේ ඔබට තේරෙන්නේ. මේක තමයි ඔයගොල්ලෝ මේ වෙලාවේ හදා ගන්න ඕනේ වරද. වැරදි අඩුපාඩු ටික. කෙල්ලෙක්ගේ පැත්තෙන් සහකාරය තෝරගද්දි සහ කොල්ලෙක්ගේ පැත්තෙන් සහකාරියක් වැසුරු කරද්දි කොයි විදිහේ පිළිවෙතක් ඔබ අනුගමනය කළ යුතුද? ඕකම සිංහලෝවාද සූත්‍රය කියනවා. ඊට පස්සේ දැන් බලන්න ඔය තව එකක් කෙල්ලන්ට තව එකක් කියන්නේ. ඔන්න චූටි දූලා මේවත් ලියා ගන්න. හරිද? මේවා මේ ඔයගලන්ට ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. චූටි දූලාට තව එකක්. මේ මොකද මේ විශාකාව
ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ විශාකාව අවුරුදු 7 දී සෝවාන් වෙනවනේ. සෝවාන් වෙලා විශාකාව මේ බැඳලා යනකොට තමන්ගේ තාත්තා තමන්ට දෙනවා අවවාද 8ක්. ඒ අවවාද 8 හරි වැදගත් කෙල්ලෙක්ට. පුළුවන් නම් ලියා ගන්න. ඇතුලේ ගින්දර පිටට දෙන්න එපා. කියන්නේ මේ ස්වාමියාගේ නැන්දම්මගේ මාමණ්ඩගේ අඩුපාඩු එළියට කතා කරන්න එපා. අඩුම තමන්ගේ පවුලේ අයත් එක්කවත් කතා කරන්න එපා. සමහර කෙල්ල මොකද කරන්නේ? බැඳලා සතියයි. මේ නැන්දම්ම නම් මෙහෙමයි පොඩ්ඩක් සැරයි. දැන් ඔන්න ලේලි මෙතන නැන්දම්ම මෙතන මාමණ්ඩි මෙතන ස්වාමියා මෙතන. දැන් මේක ගෙදරක් මේ. ඒකට ඕගලංගේ ගේ වෙනස් දැන්. ඕගලංගේ අම්මා තාත්තා වෙනස්. දැන් ඔයා හැමදාම කෝල් කර මාමණ්ඩි මෙහෙමයි. නැන්දම්ම මෙහෙමයි. මෙයාටත් හරියට තීරණයක් ගන්න බෑනේ කියලා මෙයාට කියනකොට මේ දෙන්නත් මෙහෙන් ඔයාට උපදෙස් දෙනවා. එහෙනම් ඔයා මෙහෙම කරන්න. මෙයා මෙහෙම කරන්න. මේගොල්ලන්ට පේන්නෙත් නෑ හැබැයි උපදෙස් දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මුළු ගෙදරම අවුල්. සමේ ඇතුලේ ගින්දර පිටට දෙන්න එපා. ස්වාමියා භාර්යාව ස්වාමියා නැන්දම්ම ලේලි කියන කතාව වෙනයි. අපි ඒක කතා කරමු ඉදිරියේදී. හැමදාම නැන්දම්ම ලේලි ප්‍රශ්න කිය බොරුවට අඬන්න ඕනේ. එහෙම එකක් ලෝකේ නෑ. ඒව මේ මවපු දේවල්. පොඩි කාරණාවක් විසඳ ගන්න තියෙන්නේ. පැහැදිලිද මම කියන එක? හැබැයි මේක දන්නේ නැති අය මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න ටික ඇතුලේ ගින්දර පිටට දෙන්න එපා. පිට ගින්දර ඇතුළට ගේන්නත් එපා. තමන්ගේ නැන්දම්ම මාමණ්ඩිගෙන අම්මලා තාත්තලා මෙහෙමයි නැන්දම්ම නම් හොඳ පාටක් නැහැ මාමණ්ඩි නම් හොඳ පාටක් නැහැ අසල්වැසි ගෙවල් අපෝ අපි දන්නේ නැද්ද මෙයාගේ පැටිකිරිය අපි දන්නේ නැද්ද මෙයාගේ පැටිකිරිය අපි දන්නේ නැද්ද මෙයාගේ පැටිකිරිය ඒව ගෙනල්ලා මේ ඇත්තද අහවලා මෙහෙම කිව්වා ඇත්තද ඔයාගේ අම්මා මේ මෙහෙම කෙනෙක් කියන්නේ ඇත්තද ඔයාගේ එළිය ගින්දර ඇතුළට ගේන්න එපා අපේ රට පිංගතුන් පුතේ හරි කැත රටක් හරිද ඒකනේ අපේ රටේ මේ කසාදයක් බලන්න ගියාම දැන් මම ගියා නම් කවුරු හරි කෙල්ලෙක් බලන්න හිතන්නකෝ මම ගියා කියලා රමුක්කනට නිකන් උපමාවක් කියන්නේ හරිද මට මේ කටට ආපු වචනේ රමුක්කනට අපේ ගෙදර කට්ටිය මේ ගෙදර නෙමෙයි බලන්නේ වටපිට බහැලා ඕපදූපටියක් හොයනවා ඒ කියන්නේ අර ගෙදරින් අහනවා මේ අර කෙල්ල කොහමද ඒ මොකද මේ ලෝකෙම හැදිලා තියෙන ඕපදූප කියන්නේ ගොසිප් කියන්නේ බොරු කියන්නේ කොටවන්නේ ඉරිසියා කරන්නේ වංචා කරන්නේ ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා එළිය දේවල් ඇතුළට ගේන්නත් එපා හරි එස්මි තව පොඩි දේවල් ටිකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්න නොදෙන්නට නොදෙන්න. ඒ කියන්නේ දැන් ඔබෙන් කවුරු හරි බඩුවක් ඉල්ලක දෙන කෙනාට දෙන්න. ඒක තමයි ඊළඟ. ඒ කියන්නේ ඔබෙන් කවුරු හරි බඩුවක් ඉල්ලන්නේ. ඒ එනකොට බලන්න එයා මේ බඩුව විනාශ කරන කෙනෙක් නම් ස්වාමියා අමාරුවෙන් හම්බ කරපු දේවල් ඒක දෙන්න එපා. මෙහෙමයි තරහ වෙන්න එපා. මෙහෙමයි ස්වාමියාගේ දේවල් මටත් මේකේ අයිතියක් නැහැ කියලා හරි මගහරින්න. දෙන්නට දෙන්න. ඒ කියන්නේ ආයිත් ඉල්ලගත්ත දේ ඒ විදිහටම දෙනවනම් ණයක් අරගෙන ඒක දෙනවනම් එයාට දුන්නට කමක් නැහැ. එයාට දෙන්න. මොකද ඒ අන්තර් බැඳීමක් තියෙන්නේ බෑ පවුලක ජීවත් වෙන්න. මේවා භාර්යාවක්ට තියෙන්න ඕනි දේවල් ලේලියෙක්ට. ඒ වගේම නොදෙන්නෙන්ටත් දෙන්නන්ටත් දෙන්න කියලා ආයි කියන. කියන්නේ මේ දිලිඳු අය නැති බැරි පවුලේ ඥාති ඒගොල්ලෝ එහෙම අසරණ කට්ටිය දැක්කොත් ඔබට දෙන්න පුළුවන් අවස්ථාවක් තිබ්බොත් ඒගොල්ලෝ දෙන එක නොදෙන එක හිතන්නේ නැතුව දෙන්න. දෙන්නටත් දෙන්න නොදෙන්නටත් දෙන්න කියලා කිව්වා. හරි? ඊළඟට තමයි ඔබ සුවසේ නිදන්න. ෂෝක් එකක් ඒ කරන්නේ. සුවසේ නිදන්න කියන ආමුදුනේ කීයට විතර නිදා ගන්නද? එහෙම අහන්නේ නැද්ද? මේ කියන්නේ සුවසේ නිදන්න කියලා වැටිච්ච තැන නිදා ගන්න කියලා නෙමෙයි. අර එක ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙනවා භාර්යාව නිදාගෙන ඉන්න විදිය දැකලා ගිහි කාලේ. අර හත් පාරක් සිවුරු ඇරලා ගිහිල්ලා 6 වෙනි පාරේ යන්නේ භාර්යාව නිදාගෙන ඉන්න කැත දැකලා. හොටු පෙරාගෙන කෙල වැක්කිරීගෙන නහයෙන් සුරුසුරු ගාලා සද්ද දෙනකොට හුස්ම ගන්නවලු. ඒ පාර කලකිරලා ගිහිල්ලා කෙලින්ම රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ මරග රැඟුම් මේ අර මාලිගාවේ නටනට හිටියේ නාට්‍යාංගනාව නිදාගෙන ඉන්නවා රෑ මැද්ද දැකලා තමයි උන්වහන්සේ මේ ගිහි ගෙදර එපා වෙන්නේ. කාන්තාව 40000ක් ඉඳලා තියෙනවා මාලිගාවක. එපා වෙනවා. නිසා මේ කියන්නේ ඔහේ වැටිච්ච තැන නිදා ගන්න නෙමෙයි. හොඳට නිදා ගන්න කලින් කෙල්ලෙක්ගේ යුතුයකමක් කෙල්ල ගෙදර ලේලි ගෙදර නිදා ගන්න කලින් හැම ජනේල් එකටම තට්ටු කරලා බලන්න ජනේල්ලේ ලොක් කරලා තියෙන්නේ. දොර ලොක් කරලාද තියෙන්නේ. මට අදටත් පුරුද්දක් තියෙනවා යම් කිසි තැනක ගෙදරක කොයි හරි වේවා මම ඉන්නවා නම් මම ගෙදර දොර ලොක් කරනවා. ඒක මට දායකයෙක්ගේ වේවා ශ්‍රාවකයෙක්ගේ වේවා කාගේ වුණත් පුරුද්දක්. ලයිට් ටික වහනවා. පැහැදිලිද මම මේ කියන එක?
කියන්නේ කෙල්ලෙක්ට මේ යුතුයකම තියෙනවා. දොර ලොක් කරලාද, ජනේල් වහලාද, අනවශ්‍ය ලයිට් ඕෆ් කරලාද, පහන රෑලි වෙනකම් පත්තු කරලා නිදාගන්න එපා. සමහරකට බුදු පහනයි ගේ ඔක්කොම ගිනිගයි. ඔළුව තැන්ට සුදුසු නුවණ තියාගන්න. අන්න එහෙම නිදියන කෙල්ල සුවසේ නිදනවා. ඒ කෙල්ලගේ නින්දට කවදාවත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔබට මේක නිදි කියලා ඔබ නිදාගන්න එකටත් බැනුම් අහන්න වෙන්නේ. අන්න ඒකට කිව්වේ සුවසේ නිදන්න කියලා. ඔබට තේරෙනවද මේකේ වටිනාකම? චූටි දුවක් මේව ඉගෙන ගන්නවා. ඊට පස්සේ සුවසේ කන්න. සුවසේ කන්න. ඒ කියන්නේ තියෙන ඔක්කොම බෙදාගෙන කන්න නෙමෙයි. මේ වගේ ගැඹුරු අර්ථ තියෙනවා. මේ කියන්නේ තමන්ගේ නැන්දම්ම මාමණ්ඩි මහත්තයා මේගොල්ලෝ කාලා ඉවරුණාට පස්සේ වැඩකාරී වගේ කන්නත් නෙමෙයි. මේ එහෙම අර්ථයකුත් පොඩි දීලා තියෙනවා. නමුත් මේ කියන්නේ නැන්දම්මගේ අවශ්‍යතාවය. දැන් මගේ තාත්තා කකා ඉද්දී මං වතුර එකක් තියෙනවනේ ඉස්සර ගිහිල්ලා. ඔයගොල්ලෝ තියලා නැහනේ. තමන්ගේ තාත්තා කකා ඉද්දී වතුර එකක්. අම්මා කකා ඉද්දී වතුර එකක් තියලා තියෙනවද බලන්න කවදා හරි. කියන්නේ නැන්දම්ම ලේලි කනකොට අම්මේ පරිප්පු ටිකක් බෙදන්න. අම්මා බත් ටිකක් දෙන්න. අම්මට වතුර ටිකක් ඕනේ. උණු වතුර දෝනේ ඇල්ල මේ ඌමනා එපාකම් බලලා කන්න සුවසේ කන්න පුළුවන්. කවුරුත් ඔබට කරදර කරන්නේ නැත්තම් ඔබ ඔහේ කාලා ගිහලා නිදාගත්තා ඔබේ කෑමත් ඔබට අප්‍රිය වෙනවා. ඔබේ ජීවිතෙත් ඔබට අප්‍රිය වෙනවා ටික දවසකින්. හරි? අන්න ඒකට තමයි සුවසේ කන්න කියලා. සුවසේ හිඳින්න. ඉඳගෙන ඉද්දි සුවසේ ඉඳ ගන්න. ඒ කියන්නේ දැන් නැන්දම්ම මාමණ්ඩියට ගරු කරන්න එපයි අපි. ඔගොල්ලෝ මේ ගිය අලුත විතරයි ගරු කරන්නේ. හරිද? ඔගොල්ලෝ ගිය අලුත කොහොමද නැන්දම්ම එනකොට නැගිටිනවා. මාමණ්ඩි එනකොට නැගිටිනවා. මහත් යනකොට නැගිටිනවා. ටික දවසක් ඇදී නැන්දම්ම නෙමෙයි මාමණ්ඩි නෙමෙයි ගෙදරට කවුරු ආවත් පුටු සැටිය උඩ කකුල් දෙක ටීපෝ එක උඩ ඔළුව ඔහේ ඉන්නවා. ඇයි ඒ? ටික දවසක් ඇදී මේක රහ නැති වෙනවා. අනේක කිව්වේ සුවසේ හින්දින්න අලුත බැඳපු මනමාලි වගේ හැමදාම ඉන්න. මනමාලි අලුත බැඳ වගේ හැමදාම ඉන්න ඕනේ. කෙල්ලෙක්ට මේ ටික. කොල්ලෙක්ට කියලා දෙන්න. කෙනේ ඉඳ ගන්නකොට නිකන් හැමතිස්සෙම ගවුම් හදාගන්න නෙමෙයි. හොඳට ඉඳ ගන්න එක හරියට පිළිවෙලට සමහර ගෑල් ළමයි ඉඳගෙන ඉන්නවා මේ වැඩසටහන් වලටත් ඇවිල්ලා මූණ බලන්න ලැජ්ජයි. කියන්නේ අපි. මොකද කරන්නේ කවුරු හරි කෙනෙක් ආවොත් අපටත් හොඳ නැහැ. කෙනෙක් අද මේ ගෑල් ළමයිට මේව අමතකයි. බයික් එකක යනවා සමහර වෙලාවට බස් එකක යනවා තමන් අඳින ඇඳුම කොමතකම ඉඳගෙන ඉන්නේ කොහොමද? අන්න ඒවා අපිට හොඳට මතක තියෙන්න ඕනේ. ගරු කළ යුත්තන්ට ගරු කරන්න. හන්දියට ඇඳුමක් අඳිනකොට අඳින්න. උදේ පාන්දර හාමුදුර පින්ඩ පාතේ ආවම සමහරු නයිටියත් නැඳගෙන ඇවිල්ලා දානි බෙදෙනවා. එහෙම බෑ මේක කරන්න. ලස්සනට තමන් පිළිවෙලට ජීවත් වෙන්න පුරුදු වෙන්න. අන්න ඒක තමයි කෙල්ලෙක්ට දුන්න අවවාද. තව තියෙනවා. නැන්දම්ම මාමණ්ඩිට උපස්ථාන කරන්න. අන්න ඒක කරන්න. ඔය තමයි සාමාන්‍ය ඔය විශාකාවට දුන්න උපදේශ අතර තියෙන ටික. ඇත්තටම කියනවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝට තව පොඩ්ඩක් වෙලාව තියෙන නිසා තව පොඩි කාරණාවක් කියලා දෙන්න. මේ කාරණා පහත් අපි ලියාගමු. හරි? කෙල්ලගේ යුතුයකම් ටික කියාගෙන ආපු නිසා තව සිංගාලෝවාද සූත්‍රෙත් තියෙනවා පොඩි කෙල්ලගේ යුතුයකම් ටික. මම ඒ ටිකත් පොඩ්ඩක් කියන්න. අපි හිමින් සැරේ ටිකත් ලියාගමුකෝ. මේවත් ලියාගන්නකෝ. කෙල්ලගේ. ඊට පස්සේ කොල්ලගේ යුතුයකම් වලින් ඉවර කරනවා ප්‍රෝග්‍රෑම් එක. හරි? යුතුයකම් පහයි තියෙන්නේ. වැඩි නේ. මම පහක් කියනවා. ඔයගොල්ලෝ මේ පහ ලියාගන්න. මේ තමයි මම ඔයගලන්ට මේක ටිකක් තේරෙන භාෂාවෙන් කියලා දෙන්න පොඩි නෝට් එකක් තිබ්බා මේ. නිසි කලට වේලාවට අපි එහෙම දාමු කලට වේලාවට පෞල් කටයුතු සංවිධානය කිරීම. මේක තමයි එක. ඒ කියන්නේ මේ කියන්නේ පින්වතුනි මේ සංවිධානය මේ තමයි එක. මේ කියන්නේ චූටි දුව උයන වෙලාවට උයා ගන්න එක. වැඩට යන වෙලාවට වැඩට යන එක. මේක තමන්ගේ එදිනෙදා කටයුතු නිසි කලට වේලාවට. ඒ කියන්නේ හරි කාලකලමනාකරණයකින් කරගන්න ඕනේ. ඔය නැගිටින වෙලාවට නැගිටලා බෑ. එහෙම බෑ. පොඩි එකා අම්මේ කියනකොට නැගිටලා බෑ. අපි එළාම් එකක් තියාගෙන අපේ ජීවිතේ කලමනාකරණය කරගෙන උයන්නේ කීයටද? මහත්තයා වැඩට යන්නේ කීයටද? උදේ පාන්දර පිස්සි වගේ කොණ්ඩේ කඩාගෙන දුවගෙන ගිහලා හරියන්නේ නැහැ. තත කොණ්ඩේ පිටින්. තමන් නාන්නේ කීයටද? මුණ හොදන්නේ කීයටද? ඒ ඔක්කොම අපිට හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඒ තමයි අංක 1. 2 ස්වාමියාගේ හරි මේ යහළුවන්ට සංග්‍රහ කරන්න ඕනේ. අන්න ඒක හරි වැදගත්. සංග්‍රහ කළ යුතුයි. දැන් මේක ඇත්තටම අපි අපේ අම්මලා ගාව දැක්කා. හරිද? ඒ කියන්නේ මේ
ස්වාමියාගේ යාළුවන්ට සංග්‍රහ කරන්න ඕන කියන්නේ ස්වාමියාට ඉන්නවනේ යාළුවෝ ටික කොච්චරවත් මේක කොල්ලෙක්නේ. ඒතර ඒ යාළුවොන්ව ඇසුරු කරන්න දෙන්නේ නැතුව ඉන්නේ එහෙම බෑ. ඒ යාළුවෙක් ආවට පස්සේ ඒ යාළුවොත් එක්ක හොරෙන් කිචි කිචි ගන්න වැරදි කියන්නේ අඩුපාඩු කියන රවන්න නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕනේ යාළුවගේ හිතේවත් අපි ගැන කැලලක් ඇති නොවන ආකාරයකට සහෝදරියක් වගේ මගේ යාළුවගේ බිරිඳ කියලා හිතෙන ආකාරයෙන් හිඳලා සංග්‍රහ කරන්න. සංග්‍රහ කියන්නේ කන්න බොන්න දෙනවා නම් දෙන්න, අයියා කොහොමද කියලා අහන්න, එයාගේලාගේ වයිෆ්ලා හරි දරුවෝ එක්ක හරි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න, ඒගොල්ලොත් එක්ක එකට ඉන්න අර ඒ වගේ මේ Tamanට හොඳ මට මේවා ඉතින් වචනින් කියලා දෙන්න ඕනේ නැහැ නේ මේවා මම බනට කියලා තියෙන ඕන තරම්. මම මේ කියන්නේ දල අදහස. මේ එතකොට ස්වාමියාගේ යාළුවෝ ඔබව රකින්න. හදිසි ස්වාමියා මැරුණා. යාළුවෝ ටික ඔබව රකින්න. කරදරයක් කරන්න දෙන්නේ නැතුව. අර ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඉතින් සින්දුවක් තියෙනවා යුද්ධෙට මං ගියා කියලා. මොකද ඒ කියන්නේ ගෑණි කෙනාව ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු බිරිඳ බලා ගයින් ඉතතුරු. ඔය ඒක තමයි කියලා තියෙන්නේ. මේ සින්දුව නිකන් මේ නටන්න කියපුවා නෙමෙයි. කියන්නේ යාළුවෝ එක්ක තියෙන සම්බන්ධය ඒක. ඒක තමයි සම්බන්ධය. පැහැදිලිද මම මේ කියන්නේ? ඊළඟට මේ දෙකයි. මේ භාර්යාවකගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුයකම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. 3. තමන්ගේ ස්වාමියා හැර මේක හරි වැදගත් පුතේ හරිද? වෙනත් කෙනෙකු නොපැතිය යුතුය. අද කෙල්ලොන්ට ගොඩක් අඩු එකක් මේ. වෙනත් කෙනෙක් නොපැතිය යුතුය. අද කෙල්ලොන්ට ගොඩක් අඩුයි මේක. මට ඔබට සරලවම කියන්න තියෙන්නේ පුළුවන් නම් මෙහෙම කෙනෙක් වෙන්න. හැංගීම් වලට වහල් වෙලා බෑ අම්මා කෙනෙක් වුණාම භාර්යාවක් වුණා. තමන්ගේ ලස්සන බොළඳකම් ලතාකම් ගෑනුකම් මේ ඔක්කොම ස්වාමියයි දරුවයි කියන නාමය මතක් කරන්න. මේක හරි වැදගත්. සමන්ගේ ස්වාමියාව මතක් කරන්න. ආදරෙන් ඔබව රැකවලා ගන්න. කන්න බොන්න දීලා මුළු තරුණ කාලෙම ජීවිත කාලෙම යට කරලා ඔබත් එක්ක ජීවත් වෙන්න අප ස්වාමියාව මතක් කරගන්න. ඔබේ දරුවව මතක් කරගන්න අම්ම කියලා තාත්ති කියලා ළඟට එන වෙනත් කෙනෙක් හීනකින්වත් පතන්න එපා. හීනකින්වත් පතන්න එපා. හීනකින්වත් පතන්න එපා. වැඩක් නෑ. බැන්දනි. තේරුණාද මම කියන එක? බැන්දොත් ඊළඟ ස්වාමියාගේ ධනය මම මේ ධනය කියලා දාන්නේ ඔක්කොම ස්වාමියාගේ ධනය නිකරුණේ වියදම් නොකළ යුතුයි. නිකරුණේ වියදම් නොකළ යුතුයි. මේකත් හරි වැදගත් පොයින්ට් එකක්. 4යි. තව එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබට තේරෙනවනේ. ඔය අයවට මේවට ඇඳුම් පැළඳුම් වලට එහෙම වේදම් කරනකොට පිරිමි කෙනාට ඔබ එපා වෙනවා ටික දවසක. මේ ගෑණි යස්සනී වගේ කොයි වෙලේවත් මේ මගේව කඩා වඩා ඉන්න. හැබැයි ඔබ අහිංසකයි නේ. පිරිමි කෙනා ඔබට ගෙනල්ලා දෙනවා පුතේ. අද නිකන් මේ අද හැමදේම සර්ප්‍රයිස්. කෝලම්. ඒවට කියන්නේ කෝලම් කියලා. මේ අතුලාන්ත බැඳීම නෑ. බොරු කෝලම් තියෙන්නේ. හැබැයි නෑ මට අඳින්න දුන් තියෙනවා නෑ අපි බොරුවට වේදම් කරනවා අපි අවශ්‍යතාවයක් આવොත් ගමු. හැබැයි අවශ්‍යතාවයක් આવොත් ගන්න අපුත්තක සිටුවර වගේ ඉන්නත් එපා. ඒතර ඉන්වෙස්ට් කරනවා නම් ඒව හරියට ඉන්වෙස්ට් කරන්න දැනගන්න ඕනේ. හරි? ඊළඟට තමයි කම්මැලි වෙන්න බෑ. අන්න ඒක තමයි හරි වැදගත් පොයින්ට් එක. අද කෙල්ලෝ හරි කම්මැලි. මේකේ තව ඊට වඩා විස්තර තියෙනවා. සිංහලෝවාද සූත්‍රයේ මම මේ දල කෙටියෙන් සරල අදහසක් කියන්නේ. කම්මැලි නොවිය යුතුයි. කෙල්ලෙක් කම්මැලි වෙලා නම් බෑ. කෙල්ලෙක් කියන්නේ හොඳ හයියක් තියෙන කෙනෙක්. මහත්තයා එක පිටිකොට්ටයක් දානකොට ඔය විතර බේකරියක් කරන්නේ. මහත්තයා එක පිටිකොට්ටයක් දානකොට කෙල්ලට පුළුවන් වෙනවා පිටිකොට්ට දෙකක් දාන්න. එතකොට තමයි මහත්තයාටත් ඒකේ හයි එන්නේ. ඉස්සර මිනිස්සු කුඹුරු කොටද්දි ගෑනු අය උයාගෙන කරේ තියාගෙන අරන් ගියානේ ඇඹුල ගේනවා කියලා කියන්නේ. බෙදලා දීලා වතුර දීලා අත් සෝදලා තමයි ගෑනු කෙනා ආපහු ගෙදර එන්නේ. ඒත් ගෙදර එනකොට කරපිංච ටික කඩාගෙන රම්පේ කොලේ කඩාගෙන හරිද ඉස්සර කෙල්ලෙක්ගේ ගෙදර බත් එක හැදෙන්න රම්පේ ගහ තිබ්බේ කෙල්ලගේ අතින් හිටෝලා. කෙල්ල මේ දැන් කොහමද දැන් කරපිංචේ රම්පේ ඔක්කොම ෆුඩ් සිටින් හරි කොයින් හරි ගිහලා ෆ්‍රිජ් එකේ දාලා තිනවා. ඒක දැම්මම බත් එක රහත් නෑ බත් එක සුවඳත් නෑ. ඉස්සර කෙල්ල
බත් එක ලිපේ තියෙද්දි වත්තෙන් රම්පේ කොලේ කඩන් ඇවිල්ලා බත් එකට දැම්ම. සුවඳ දැනුණා වැට ගාවට. බඩගින්න එන්නේ වැට ගාවදී. කන්න පුළුවන් මහත්තයාට. හෙට දවසේ වැඩ කරන්න පුළුවන්. දැන් නෑ. දැන් කම්මැලි කෙල්ලෝ ඉන්නේ. මහත්තයාට වැඩ කරන්න හයිය නෑ. පණ නෑ. පෞල් ජීවිතය අසාර්ථකයි. කෙල්ලෙක්ගේ හතින් රම්පේ ගහක් නෑ හිටවිලා. කරපිංච ටිකක් නෑ ගෙදර හිටවිලා. දෙහි ගෙඩියක් නෑ ගෙදර හිටවිලා. පොල් ගස් ටිකක් පොඩි කාලෙම ටට්ටක් ගාලා අනාගතේ ප්ලෑන් කරලා හිටවලනේ පොල් ගෙඩිය පොල් වත්තක් Tamanට තියෙනවනම් පොල් ගෙඩියක් වටෙන්නේ ඒක කඩෙන් ගේන්න ඕනේ. අද කෙල්ලෙට පොල් ගෙඩියක් ලෙලි ගහන්න දෙන්න පුළුවන්. පොල් ගෙඩියක් ලෙලි ගහන්න තියන් නියපොතු ටික කපා ගන්න කියලා දෙන්න වෙලා තියෙනෙත් අපිට ඇඟිල්ල කපා ගනී කියලා බයයි. පොල් ගෙඩියක් ලෙලි ගහන්න දුන්නොත් එහෙම අතපය බද්ධ කරන්න වෙනවා. මොකද දන්නේ නැහැ. නිකමට ඔය චූටි පුතේ කතාද බදින්න ගියාට පස්සේ කෙල්ලට කුල්ලක් දීලා හාල් ටික ගරහන් කියලාද? දන්නේ නැහැ. හාල් ටික උඩ දැම්මොත් එහෙම ඇඳින්න වෙනවා බිමින්. පරිපූර්ණ නෑ. Tamanට අවශ්‍ය දැනුම කහගෙන නෑ. කර්ටන් එකක් හොදගන්නේ නෑ ගෙදරක තියෙන. චූටි දූලා බලන්න. පුටු සෙටියේ තියෙන පුටු කව කුෂන් කව එකක් හොදගන්නේ නෑ. මකුළු දෙලක් කඩන්න කොස්සක් අරගෙන පොඩ්ඩක් කඩනවද කියලා බලන්න. ගෙදරම පොල් කුඩු දාලා ඉස්සර අපේ ගෙවල් මදිනවා ඉස්සර ටයිල් තිබ්බේ නෑ. පොල් කුඩු ටිකක් එකතු කරගන්නවද ගේ මදින්න කියලා බලන්න. අතු ගානකොට කැබිනට් එකක් යටට කොස්ස දාලා ගන්න කොන්ද පහත් කරගන්න බෑ. කම්මැලි. කෙල්ලෝ කම්මැලි වී ඇත. ලෝකය කැත වී ඇත. ශ්‍රී ලංකාවල් කැත වී ඇත. මේක බ්ලේම් එක ඔබටයි. එසා ඔබ මේ ටික හොඳට ඉගෙනගෙන තමන් හොඳ කෙනෙක් වුණොත් තමන්ට හොඳ භාර්යාවක් වෙන්න අනිවාර්යෙන් පුළුවන්. තමන්ට හොඳ භාර්යාවක් වෙන්න පුළුවන්. දැන් යන කොල්ලන්ගේ පැත්තට. ස්වාමියෙක්ගෙන් භාර්යාවට විය යුතු යුතුකම්. අද දවසේ මාතෘකාව ඒක. යෞන් සිතට බුදුදහම මේ යෞන් හිත කියලාම මාතෘකාව වෙනවා. ඒක තරුණ හිතේ අවශ්‍යතාවයට බුදුදහම දාගන්න හැටි. පස්සේ අපි අර කතා කරපු ජීවිතයේ අස්තිරයි නිර්වාණය කුමක්ද ඒව ගැන වෙනම කතා කරමු. වෙනම මාතෘකාවක්. අද ජීවිතය ගැන කතාව. හරි? අපි යනවා ඊළඟ එකට. ඒක තමයි බිරිඳට ආදරය සහ මේ කොල්ලෙක්ට ආදරය සහ ගෞරවය මේ දෙකම තියෙනවා. ගෞරවය තිබිය යුතුයි. ඒ කියන්නේ තමන්ගේ බිරිඳට තමන් ආදරයක් තියෙන්නත් ඕනේ. ගෞරවයක් තියෙන්නත් ඕනේ. කොයි වෙලේ හරි කට්ටියත් එක්ක තමන්ගේ බිරිඳට කරදරයක් කරනවා නම් තමන්ගේ ස්වාමි භාර්යාව හරි වැරදි වෙන කතාවක්. ඒක ඔය දෙන්න පස්සේ විසඳ ගන්න. හැබැයි ඒ අහිංසකීට ගෙදර තනි වෙන්න දෙන්න එපා. ගෞරවයෙන් ඒ කෙල්ලගේ ගෞරවය රකින්න. ඒ අහිංසකී තනි වෙලා රැයට නිඳට පැන්නොත් හෙට උදේට බෙල් වල දාගෙන හිටියොත් රැය කෝච්චියට පැන්නොත් වැරදි ඇති වැරදි නැති මිනිස්සු ලෝකේ නේ. හැබැයි තනි වෙන්න දෙන්න එපා. ඒ වෙලාවේ වචනයක් කියන්න එපා. පුළුවන් නම් ඒ චිත්ත පීඩාවට උපකාරයක් වෙන ඒකට ගෞරව කරන්න. ඒක ආදරයේ ගෞරවයේ දෙකම තියෙනවා. ඒක තමයි පිරිමි කෙනෙක් ගාව තියෙන ඕන ගුණයක්. මං කිව්වනේ අර ඉවසීම, ගුණගරුක බව, හැදියාව ඒ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා පුතේ. මේක දෙක බිරිඳව කිසි විටක අවමානයට පත් කළ යුතු නෑ. අවමානයට පත් කරන්න එපා. අවමානයට පත් කරන්න එපා. මේ කියන්නේ විහිළුවක් කරන්න එපා කියලා නෙමෙයි. විහිළුවක් කරාට කමක් නෑ. හැබැයි අපිට පැහැදිලිද මං කියන්නේ මේ අවමානීය කියලා කියන්නේ අතර මේ පහත් කරන්න එපා. තමන්ගේ යාළුවෝ අතර තමන්ගේ අම්මා තාත්තා මොකද දැන් මෙයා මේ පිටින් ආපු කෙනෙක් නේ මෙයාට ටික කාලයක් යනකම් පිට හැංගීම තියෙනවා සමහරවිට මැරෙනකම්ම තියෙනවා. කොච්චර මේ අම්මා තාත්තා කියලා කතා කරත් ඔය තමන්ගේ හැංගීම ගන්න එහෙම අමාරුයි ඉතින් ඇත්තටම. එහෙම අමාරුයි ටික කාලයක් යනකම් ගන්න. ඒ නිසා අන්නේ ඔබ ගෙදරත් එක්ක එකතු වෙලා මේ කෙල්ලට අසාධාරණයක් කරන්න එපා. අවමානයටපත් කරන්න එපා. මේ කෙල්ලව රකින්න මේ කෙල්ල පව්. අම්මලා තාත්තලා ඉස්සරහ ඇදිච්ච අහිංසක දරුවෝ. දෙකයි. ස්වාමියාට උරුමයි වෙනත් කෙනෙක් පතන්න බෑ. මේ කාමයේ සුමිච්ඡාචාරාසික පදේ තියෙන වෙනත් කෙනෙක් බෑ. වෙනත් කය බෑ. මම එකයි කිව්ව ඉස්සෙල්ලාම අර හැංගීම් දැනීම් වලට යට වෙන්න එපා. ඒක තමයි මේ කියන්නේ. 3 4 ඉතා වැදගත්. මේක ඉතා වැදගත් මම මේක කහ පාටින් ලියන ගොඩක් පිරිමේ වරද ගන්න කතාවක් මම මේක ගොඩක් අයට කියලා තියෙන කතාවක්. හරි? මොකද්ද? gedara සම්පත් කියන්නේ මේ වස්තු. අපි හිතමු සම්පත් කළමනාකරණය බිරිඳට දිය යුතුයි. අන්න හරි වැදගත්. ඇයි?
ඇයි දන්නවද? මෙයා තමයි දන්නේ ගෙදරට මොනවද යන්නේ කියලා. ඕගොල්ලොන්ට ඒකේ ලෙවල් එකක් නෑ. ඕගොල්ලෝ සමහරකට ගෙදරට බඩු ගෙනල්ලා දානකොටත් ඕනවටත් වඩා ගෙනල්ලා දානවා. ඔබ මාසෙට 30000ක් වියදම් කරනවා නම් කෙල්ලට එක මාසයක් දීලා බලන්න කෙල්ල ඕක 15000න් ෂේප් කරනවා. මොකද මේ කෙල්ලොන්ගේ අතර සල්ලි හැම එනකොට මෙයාලා පොඩක ඉතුරු කරන්නේ. ඒවටත් මෙයාලා දුරදිග හිතනවා. පිරිමි කෙනෙක්ට එහෙම නෑ. එයාලා ටක් ගාලා ඔහි කරන වැඩක් කරලා දානවා. මොකද එයාට විශ්වාසයිනේ තමන්ගේ ඇඟ කය අතපය. එයා දන්නවා මට පොල් ගහක් නැගලා හරි සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. මෙයා දන්නවා මහත්තයා කියන්නේ අමාරුවෙන් කියන්නේ. මෙයාට එකක් දීලා තියෙනවනේ. මහත්තයාගේ සල්ලි නිකරුණේ වේදම් කරන්න එපා කියලා. දැන් ඔබ මේ කලමනාකරණය බිරිඳට දුන්න ගමන් බිරිඳ මේ නිවස කලමනාකරණය කරගන්නවා ලස්සනට. 4යි. මේක ඉතා වැදගත්. මේක බය වෙන්න එපා. හැබැයි දීලා අපි හිතමු මෙයා ඔන්නට වඩා වියදම් කරනවා කියලා. දැන් මොකද කරන්නේ? මෙහෙට දීපන් ඔය සල්ලි මම්ම කරන්නම් ඔය ටික බෑ. මෙයාව පුරුදු කරගන්න. මට කියලා දෙන්න. කෑම ගේනකොට මෙහෙම ගේන්න. බෙහෙත් වලට වියදම් කරනකොට මෙහෙම කරන්න. කරන්ට් බිල් ගෙවනකොට මෙහෙම කරමු අපි. මෙයාට කියලා දෙන්න. මෙයා ටික දවසකින් ඉතාම ඉක්මනින් මේක ඉගෙන ගන්නවා. අනිත් එක තමන්ගේ බිරිඳට මේ වගේ කලමනාකරණයක් දීලා තියෙනවා නම් මේ බිරිඳ ටිකෙන් ටික ශක්තිමත් කාන්තාවක් වෙනවා. හොඳ අම්මා කෙනෙක් වෙනවා. හොඳ බිරිඳක් වෙනවා. හොඳ සහෝදරියක් වෙනවා. මෙයාට වෙන වෙන දේවල් කෝලම් කර ඉන්න වෙලාවක් නැහැ. මෙයා වැඩ කරන කෙල්ලෙක්. මෙයා වැඩ කරන කාන්තාවක්. ඔබලගේ අතර තියෙන බැඳීමත් සදාකල් තියෙයි. ඒක තමයි මේ රහස. බුදුරණවහන්සේ ඒක තමයි මේවා දීලා තියෙන්නේ. 4යි. 5 මේක හරීම අහිංසක සහ ඊටාම මානව හිතවාදී යුතුයකමක්. මොකක්ද? ඇය ප්‍රිය කරන දේවල් ලබා දෙන්න. පවුනේ හරිද? චූටි කෙල්ලෝ මේ පොඩි කාලේ වූල් බෑන්ඩ් එකක් දැක්කත් අනේ මට මේ කෝණේ අම්මේ කියලා අඬලා ආපු ළමයිනේ. මේ කෙල්ලෝ ඒ පොඩි ඒවට ආසයි. මම කියන්නේ ඔක්කොම දෙන්න කියලා. හැබැයි ඔබ පිරිමි කෙනෙක්. ඔබට උත්සාහ කළොත් ඔබට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඔබට පුළුවන් නම් මේ කෙල්ලගේ හිත ටිකක් හදන්න. අවශ්‍ය දේ අනවශ්‍ය දේ බලලා කැමති දෙයක් තිබොත් ගෙනහිල්ලා දෙන්න. උදාහරණයක් මෙයා අපිට බොම්බයි මොටයි කන්න ආසයි. උදාහරණයක්. බැන්දා කියලා නේ බොම්බයි මොටයි කන්න කවුරුත් ආසයි. බැඳලා දරුවෝ හම්බුනොත් බොම්බයි මොටයි කන්න ඒත් ආසයි. පුළුවන් වෙලාවක බෙල් එකක් ඇහුනොත් පුටු සෙටියෙන් එකලා යන්න කම්මැලිකම ඉන්න එපා. ගිහලා බොම්බයි මොටයි ටිකක් අරගෙන රුපියල් 5 10ක් 15ක් 20ක් වෙයි. අරන් දෙන්න. දලා දහස මම කියන්නේ මානුෂීය ගුණධර්මයක් අපි ගාව තියෙන්න ඕනේ. සමහර පුටු සෙටි වල මැච් එක ලොකුයි පෞල් ජීවිතයට වඩා. බෑ එහෙම ඒ විනාඩිය කැප කරන්න. හරි. පැහැදිලි නේද ඔබට මම මේ කියන ටික? අපි අද දවසේ මේ ටික කතා කරානේ. දැන් අපි අදට මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් ඉවර කරනවා. ඕගලන්ගේ මේ ප්‍රශ්න ටික මම ඇනලයිස් කරලා ඊළඟ සතියේ ප්‍රෝග්‍රෑම් එකට මේ ප්‍රශ්න වලින් මාතෘකාවක් ගන්න. දැන් අපි කතා කරානේ ගොඩාක් වටින දේවල් ටිකක්. මේවා හරි වටිනවා. මෙලව ජීවිතයේ සාර්ථක වෙන කෙනා තමයි තමන්ගේ ඊළඟ භවය හරි නැත්තම් නිර්වාණය දක්වා යන ගමන හරි සාර්ථක කරගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ ජීවිතේ මේක කිව්වේ මේ පදනම හරියට දාගන්න. ඊළඟ නිර්වාණය දක්වා යන ගමන අපි ඊළඟට ටිකෙන් ටික දැන් මේවායින් පස්සේ අපිට කතා කරන්න දේවල් නැහැ. අපි ඊට පස්සේ නිවනට අවශ්‍ය කරන පදනම ගෙදරට කොහොමද භාවනාවක් එකතු කරගෙන ගෙදර කට්ටිය කොහොමද බුද්ධ වන්දනාවක් කරන්නේ මේ ඔක්කොම අපි කතා කරනවා. හැබැයි මේ ටික කතා කරලා ඉවරනාට පස්සේ ඔබට තියෙන ප්‍රශ්න ටික මට එවන්න. මම තව චුට්ටක් වෙලා මෙතන ඉන්නම්. ඔබේ කමෙන්ට් එක බලන්න. ඔබේ ප්‍රශ්න ටික මට එවන්න. මම ඔබේ ප්‍රශ්න ඉවරුනාට පස්සේ ඊළඟ සති ප්‍රෝග්‍රෑම් එකට ඒ ටික ගන්නම්. එතෙක් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සුවබර සතියක් සුවබර ජීවිතයක් ලැබෙන්නට මේ කරුණ උපකාර වේවා, පාරමී වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙන්න. ඔබ හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.